समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්නතුන් සූදානම් වෙන්නේ චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාව යටතේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටපු කරණීය මත්ත උතුම් වූ සූත්‍ර දේශනාව යටතේ සිදු කෙරෙන අවසන් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කළේ මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ දෙවනි ගාථා රත්නය සාකච්ඡා කරලා ඉවර කිරීමෙන් අද අපි තුන්වෙනි ගාථා රත්නයේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නච කුද්ධං සමාචරී කිංචයේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යු ගාථා රත්නයේ ආරම්භ වෙනවා එහෙම. පින්නතනි මෙතන මේ කුද්ධං කියලා සඳහන් කරන වචනය ඒ තුලින් අදහස් කරලා තියෙන්නේ කුඩා කියන එක. මෙතන කුඩා කියලා අදහස් කරන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි කුඩා වූ වරදක්වත් කරන්නේ නැති කියන අර්ථය. අනික් කාරණාව තමයි වැරද්දක් නම් එය ඊටා කුඩා නිසාත් පහත් නිසාත් කුද්ධං කියලා හඳුන්වනවා. කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් කියලා සඳහන් කරන්නේ
මෙතන පින්නතුනි විඤ්ඤූ කියලා කියන්නේ නුවණැත්තන්ට. නුවණැත්තන් විසින් අන්‍යයන් කරන කුඩා නමුත් වරදකට නිඳා කරනවා නම්, එහෙම නැත්නම් නුවණැත්තන් විසින් නිඳා කරනු ලබන අන්‍යයන් විසින් කරන කුඩා වූද වරදක් තියෙනවා නම්, එවන් වරදක්වත් මම කරන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනේ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. පිළිතුරේ මේ විදිහට මේ ලබලා දෙන උපදේශය, කුඩා වරදක්වත් කරන්න එපා කියලා ලබා දෙන උපදේශය පිළිබඳව සිහිපත් කරනකොට අපිට සිද්ධ වෙනවා අපි විසින් යම්කිසි කාය කර්මයක් කරනකොට ඒ කාය කර්මය කරන්න කලින් මම කරන්න සූදානම් වෙන මේ කාය කර්මය නිසා මට නුවණැත්තන්ගෙන් නින්දාවට භාජනය වෙන්න සිද්ධ වෙයිද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම කරන වෙලාවටත් අපිට ඒ විදිහටම හිතන්න සිද්ධ වෙනවා මම මේ කරන වැඩේ එහෙම නැත්නම් මේ කරන ක්‍රියාව නිසා නුවණැත්තන්ගේ නින්දාවට භාජනය වෙන්න මට සිද්ධ වෙයිද? ක්‍රියාව කරලා ඉවර වුණාමත් පින්නතුනි අපි මේ ක්‍රියාව නැවත ආවර්ජනය කරනකොට අපි හිතලා බලන්න ඕනේ මේ ක්‍රියාව කළ නිසා නුවණැත්තෝ මට නිඳා කරයිද? එහෙම නැත්නම් රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මට නිඳා කරයිද? අන් එහෙම නිතරම ක්‍රියාවක් කරන්න කලින් ක්‍රියාව කරන වෙලාවට ක්‍රියාව කරලා ඉවර වුණාම නැවත නැවත මෙනෙහි කරලා බලන්න ඕනේ. මෙන්න මේ විදිහට යම්කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් හැම දෙයක්ම කරන වෙලාවට අපිට එහෙම ආවර්ජනය කරන්න පුළුවන් නම් Tamanට නුවණැත්තෝ නිඳා කරයිද? ආන් එහෙම හිතලා බලන්න පුළුවන් පුද්ගලයා අතින් ඊටා සුළු වරදක්වත් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ මගහැරෙනවා පින්නතුනි. ඒ කියන්නේ ඊටා පිරිසිදු කාය, වාග්, මනෝ කර්ම සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි. මේ උපදේශය තමයි මේ ගාථාවේ මේ පද දෙකෙන්ම අපිට දීලා තියෙන්නේ. නච කුද්ධං සමාචරී කිංචයේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යු සුඛිනෝවා khේමිනෝ හොන්තු. පින්නතනි සුඛිනෝවා කියලා කියන්නේ සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. පින්නතනි මෙතන මෛත්‍රී කරන ආකාරය තමයි ඊළඟට පැහැදිලි කරන්නේ. මුලින් පැහැදිලි කළා මේ දේශනාව මොකක්ද? නිවන සාක්ෂාත් කිරීමට පුද්ගලයෙක් කළ යුතු කුසල් මොනවද කියන කාරණාව අපි පැහැදිලි කළා. Tamanගේ කුසලතාවයේ ඒ වෙනුවෙන් වර්ධනය කරගන්න ආකාරය සක්කු උජූච කියන තැන ඉඳලා කුලේසු අනනු ගිද්ධෝ කියන කාරණාව දක්වාම ඒ කරුණු ටික පැහැදිලි කළා. ඒ කාරණාව තවත් වඩා තහවුරු කරලා නිවන් සොයාගෙන යන පුජ්‍යලයක් කොහොම කටයුතු කළ යුතුද, කොහොම කටයුතු නොකළ යුතුද, මේ නොකළ යුතු දේවල්ගේ සීමාවත් පැනෙවුවා. මේ දේවල් නොකළ යුතුයි, මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා. එhmenan මෙතන සඳහන් කළා නැවත ඊතා කුඩා වරදක්වත් නිවන හොයාගෙන යනවා නම් කරන්න එපා කියලා. රහතන් වහන්සේලාගේ, ආර්යයන් වහන්සේලාගේ, සත්පුරුෂයන්ගේ නින්දාවට භාජනය වෙන කිසිම ක්‍රියාවක් නොකර ඉන්න කියලා පැහැදිලි කළේ මෛත්‍රී කරන ආකාරය මනාව විස්තර කරන්න ඕන නිසා. එහෙමනම් පින්නතුනි යම් කෙනෙක් තුල මෛත්‍රී සහගත හැඟීම් තියෙනවනම්, මෛත්‍රිය කියන උතුම් ගුණේ දියුණු වෙනවනම් ඔවුන් ළඟ කුඩා වරදක්වත් නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ උතුම් මෛත්‍රිය දියුණු කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා
තමන් අතින් සිද්ධ වෙන සෑම කුඩා වරදක් සම්බන්ධයෙන්ම නිතරම අවධානයෙන් ඉන්නවා. පින්තුනි, ඉන් පසුව මේ සූත්‍රයේ මෛත්‍රී කරන ආකාරය පැහැදිලි කරනවා. සුඛිනෝවා අත්තානං පරිහරාමි. සැපවත් වූ ආත්මයක් පරිහරණය කරන්න. තමන්ට මෛත්‍රී කරගන්න එක වටිනවා. ඒ වගේම අන්‍යෝත් සැපවත් වේවා. අන්‍යයන්ට මෛත්‍රී කිරීම ඒකත් ඊටාම වටිනවා. මේ පළවෙනි ක්‍රමය සැපවත් භාවය. කේමිනෝ හොන්තු. හරියට ෂේම භූමියකට පැමිණීම වගේ විය යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. මොකද පින්නතුනි මේ ෂේම භූමිය කියලා කියන්නේ? ෂේම භූමියක් කියලා කියන්නේ නිර්භය ස්ථානයට, බයක් නැති තැනට ෂේම භූමි කියලා කියනවා. ඒ කාරණාව අපි පැහැදිලි කරගත්තොත් තව ටිකක් කාන්තාරයකට විරුද්ධ ස්ථානයක්. පින්නතුනි එහෙම සඳහන් කළේ කාන්තාරවල සියලු බය නැති ස්ථානයක් තියෙනවනම් ඒකට ෂේම භූමියක් කියලා කියනවා. මොකද කාන්තාරවල ස්වාභාවික උපද්‍රව වලට මූණ පාන්න තියෙන අවකාශය බොහොම වැඩි. කුණාටු තියෙනවා. ඒ වගේම පින්නතුනි වැල්ලේ ඇවිදගෙන යනකොට වැලි කිඳා බහිනවා. යටට කඩාගෙන යනවා. වැලි කුණාටු වෙනවා. ඒ වගේම සමහර තැන් වලින් ප්‍රදේශයක්ම අපිත් එක්කම වැල්ලේ ගිලෙනවා. එහෙම තැන් කාන්තාරවල තියෙනවා. ඒ වගේම මේ කෘමි සත්තුන්ගෙන් හරියට අනතුරු සිද්ධ වෙනවා. කාන්තාරයේ එවන් අනතුරු වලට හොඳට නිරාවරණය වෙච්ච තැනක්. ඒ වගේම දරුණු සත්තු ඉන්නවා. විශේෂයෙන් සර්ප වාගේ සත්තු. වැලි යට ඉන්න සර්පයෝ වාගේ. ඒ අයගෙන් වෙන්න තියෙන අනතුරුත් බොහොම වැඩි. ආහාර නොමැතිකම නිසා බොහොම කරදර වලට ලක් වෙන්න පුළුවන් කාන්තාරවල. ඒ වගේම තමයි ජල හිගකම. අපේ ජාතක පාළියේ කාන්තාරවල ආහාර නැති වුණ අවස්ථා, ජලය නැතිව දුක් විඳපු අවස්ථා පිළිබඳව පැහැදිලි කෙරෙන ජාතක කතා සඳහන් කරලා තියෙනවා. පින්නතනි සාපිපාසා දෙකටම මේ කාන්තාරවලදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අමනුෂ්‍යයන්ගෙන් ඇතිවෙන බය මේ කාන්තාරවල විශේෂයි. මේ ආකාරයේ නොයෙක් වර්ගයේ උපද්‍රව කාන්තාරේ තියෙනවා. ඒ වගේම පාර වරදින්නත් පුළුවන්. මොකද ඉමක් කොනක් පේන්නේ නැහැ පින්නදෙනි කාන්තාරයකට ගියාම. හරියට නිකන් සාගරයේ මැද්දට ගියා වගේ. Taman පැමිණිච්ච දිශාව මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි Tamanට යන්න තියෙන දිශාව බැලුවොත් ඒක මොකක්ද කියලා හරියටම අඳුර ගන්නත් අමාරුයි. මොකද බලන හැම පැත්තක්ම එක වාගේ නිසා. මෙන්න මේ ආකාරයේ සම්පූර්ණයෙන්ම අසරණ බවක්, අතරමං වුණ බවක් මේ කාන්තාරවල බොහෝ වෙලාවට තියෙනවා. නමුත් පින්නතුනි ෂේම භූමි මේ කියන ස්ථානවලදී ආහාරවල හිගේකුත් නැහැ. ජලයේ හිගේකුත් නැහැ. රෞද්‍ර සත්තුන්ගෙන් සිදුවෙන යම් කරදරයක් තියෙනවනම් එහෙම කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය බයක් නැහැ. හේවණක් තියෙන පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථාන ෂේම භූමිය වල ඕන තරම් තියෙනවා. කාලයක් වුණත් බය නැතුව එහෙම තැන්වල ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ සියලු බය නැති තැනට තමයි ෂේම භූමිය කියලා කියන්නේ. මේ ෂේම භූමියකට පැමිණෙත්වා කියලා සඳහන් කරන්නේ ඒකයි. Tamanට කියනවනම් ඒ කියන්නේ පින්නතුනි කිසිම කරදරයක් නැති පුද්ගලයෙක් වෙම්වා කියන එකයි. පින්නතුනි මේ උතුම් වූ මෛත්‍රී භාවනාව Tamanට වඩනකොට මම බය නැත්තේක් වෙම්වා කියලා වඩන්න පුළුවන්. අනිත් අයට වඩනවා නම් අන්‍යයෝත් බය නැත්තෝ වෙත්වා කියලා වඩන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේ පද දෙකෙන් තමයි මෛත්‍රිය පිළිබඳ උපදේශය මේ සූත්‍රයේ පටන් අරන් තියෙන්නේ. එහෙම නැත්නම් සබ්බේ සත්තා සුඛිනෝ හොන්තු සුවපත් වෙත්වා
කේමිනෝ හොන්තු. බය නැත්තෝ වෙත්වා. සුඛිතත්තා හොන්තු. සැපයෙන් යුතු සිත් ඇත්තෝ වෙත්වා. මේ විදිහට ක්‍රම තුනක් ආයත් සඳහන් කරලා තියෙනවා. වෙනතනි මෛත්‍රී භාවනාව පුරුදු කරන කෙනෙක් මෙන්න මේ ක්‍රම තුනෙන් එකක් යටතේ අර්පණා තත්වයටපත් වෙනකම්ම මේ භාවනාව වඩන්න කියලා කියනවා. අර්පණා කියලා කියන්නේ ධ්‍යාන තත්වයට ළඟා වෙනකම් එහෙම නැත්නම් ධ්‍යානයට එනකම් මෛත්‍රී භාවනාව වඩන්න කියලා දීලා තියෙන උපදේශය මෙච්චරයි. මේන් එකක් අරගෙන මේ ධ්‍යාන මට්ටමට එනකම්ම වඩන්න කියලා කියනවා. ඊළඟට මෙතනින් එහාට තියෙන්නේ මේ කෙටියෙන් මෛත්‍රී භාවනාව දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරපු ආකාරය. විශේෂයෙන් මෙවන් සූත්‍රයකින් මේ කරුණු පැහැදිලි කරලා තියෙන හැටි බලහම බොහොම කෙටියෙන් තමයි පින්නතනේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා බොහොම විස්තරාත්මකව භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරපු තැන් තියෙනවා. සූත්‍රයට අනුව ඒ කෙටි ක්‍රමයම තමයි අපිත් මේ සාකච්ඡා කරගෙන යන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාව විස්තර කිරීමෙන් පස්සේ මෛත්‍රී කර්මස්ථානයේ වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව නැවත ඉදිරියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී භාග්‍යතුන් වහන්සේ කොහොමද මේ භාවනාව වඩන්න දේශනා කළේ? කරුණු කොහොමද දැක්වේ කියන කරුණු අපි නැවත සාකච්ඡා කරමු. පින්නතුනි, යේකේචි පාන භූතත්ති බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා. සියලු සත්වයෝ. පින්නතුනි, මේ සියලු සත්වයෝ කියලා කියන්නේ කාටද? මෙතන සඳහන් කරනවා යම් කිසි ප්‍රාණියෙක් හෝ භූතයෙක් පිළිබඳව සඳහන් කරනකොට මේ ප්‍රාණි කියලා අපි කියන්නේ පණ තියෙනවා කියන එක. භූත කියලා කියන්නේ ඉපදිලා ඉවරයි කියන එක. පින්නතනි, මෙතන විශේෂයෙන් මේ පාන භූත යන පද දෙක දේශනා කරන්නේ මරුණ සත්වයක් අරමුණු කරලා මෛත්‍රී ධානයේ වඩන්න බෑ කියන කාරණාව පැහැදිලි කරන්න. ඒ නිසා මේ පණ තියෙන හෝ ඉපදිලා ඉන්න කියන සත්වයන් විශේෂයෙන් අරමුණු කරන්න කියලා අපිට උපදෙස් දෙනවා. අන්‍ය සත්වයෝ, ඒ කියන්නේ කලින් ජීවත් වෙලා හිටපු සත්වයෝ මේ මෛත්‍රී භාවනාවට අරමුණු කරන්න එපා කියලා සඳහන් කරනවා. එහෙම අරමුණු කළොත් අපිට මේ භාවනාව සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ ධානයේට සමවදින්න බැරුව යනවා. මරුණ කෙනෙක් අරමුණු කරන්න ගත්තොත්. ඒක පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් තියෙනවා පින්නතිනේ විසුද්ධි මාර්ගයේ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රී ධානයේට සමවදිනවා. නමුත් පස්සේ කාලේ ඒ භික්ෂුන් වහන්සේට දැනෙනවා පෙර ධානයේට සමවැදුනා වගේ දැන් සමවදින්න බෑ කියලා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ තමන්ට වඩා වැඩිහිටි ඉස්තවිර භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි, මම කිසිම අපහසුවකින් තොරව පෙර මේ ධානයේට සමවැදුනා. නමුත් ස්වාමීනි, මට දැන් ඒ ධානයේට සමවදින්න බෑ කියලා. එතකොට ඒ ආචාර්යයන් වහන්සේ අහනවා, ඔබේ අරමුණ මොකක්ද? මෛත්‍රී ධානයේ අරමුණ මොකක්ද කියලා අහනවා. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි, මගේ ආචාර්යයන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ නැවත අහනවා, ඉතින් ඔබේ ආචාර්යයන් වහන්සේ දැන් කොයි කියලා. අර භික්ෂුන් වහන්සේ නැවත උත්තරයක් දෙනවා, ස්වාමීනි, ආචාර්යයන් වහන්සේ දැන් මේ ලෝකේ නැහැ කියලා. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ අරමුණු කරලා මෛත්‍රී ධානයට සමවැදුනට උන්වහන්සේ අභාවයටපත් වීමෙන් පස්සේ ඒ අරමුණ අරගෙන නැවත මෛත්‍රී ධානයට සමවදින්න එපා කියලා උන්වහන්සේට උපදෙස් ලැබෙනවා. ආන්ගේ උපදේශයේ අනුව තමයි පින්නතේ මේ කාරණාව විග්‍රහ වෙන්නේ. යේකේචි පාන භූතත්ති. කවුද මේ? කිසියම් ප්‍රාණියෙක් හරි භූතයෙක් හරි කියන්නේ ක්‍රම ගණනාවකට
ඒ කාරණාව ප්‍රභේදගත කරලා තියෙනවා. ඒ ක්‍රම ගණනාවකට ප්‍රභේදගත කරලා තියෙනවා කියලා සඳහන් කරාම තසාවා, තාවරාවා, අනවශේෂා. තසාවා තැති ගන්නා සුළු සත්වයෝ. තාවරාවා තැති නොගන්නා සුළු සත්වයෝ. වෙනතනේ කවුද මේ තැති නොගන්න සත්වයෝ කියලා කියන්නේ? තැති නොගන්න කියලා කියන්නේ මෙතන රහතන් වහන්සේට. එහෙනම් තාවර කියලා කියන්නේ රහතන් වහන්සේ හඳුන්වන තවත් නමක්. එහෙනම් රහතන් වහන්සේලා තැති ගන්නෙ නැහැ. රහතන් වහන්සේලා බය වෙන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේලා ස්ථාවරයි. ඒකයි මෙතන තාවර කියලා කියන්නේ. තසාවා කියලා කිව්වේ තැති ගන්නා සුළු කියන අදහස. පිළිතේ තසා කියන වචනේ හා තාවර කියන වචනයෙන් සත්වය ප්‍රභේදගත කරාම වෙනත් සත්වය ඉතුරු වෙන්නේ නැහැ. සමහර අය තාවරයි, සමහර අය තාවර නැහැ. තසාවා. ඉතින් මේ ලෝකේ ওই සත්ව කොටස දෙකනේ ඉන්නේ පින්නතුනි. ඒකයි සඳහන් කරන්නේ මේ කාරණා දෙකට ප්‍රභේදගත කරාම මේ ලෝකේ වෙන සත්තු ඉතුරු වෙන්නේ නැහැ කියලා. අනවශේෂා වෙන ඉතුරුවක් නැහැ. මේ ප්‍රභේද දෙකට සියලුම සත්වයෝ අයිති වෙනවා. තැති ගන්නා සුළු සත්වයෝ සහ තැති නොගන්නා සුළු සත්වයෝ සඳහන් කළා ඉතුරු නොකොටම සියලු සත්වයෝ කියලා. දීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්ස කානුකතූලා. පින්නතුනි මේ තවත් විදිහකින් පැහැදිලි කරනවා. දීඝ මහන්ත මෙතන දීගාවා කියලා කියන්නේ සත්තු. ඒ කියන්නේ පින්නතුනි මේ නාගයෝ, පොළොංගු, තව ඔය අපි කතා කරන නොයෙක් සර්ප වර්ග, ඊට අමතර මේ තලගොයි, කබරගොයි, කිඹුල්ලු මේ වගේ සත්තු ගොඩබිම ඉන්න සත්තු අතර දීඝ කියන ගණයට අයිති වෙනවා. ඊට අමතරව සාගරෙත් ඉන්නවා දීර්ඝ ශරීර තියෙන මත්ස්‍යයෝ. ඒ සත්තුත් මේ දීඝ කියන ගණයටම අයිති වෙනවා. මහන්ත කියලා කියන්නේ අලි ඇත්තු වගේ සත්තු. ඒ වගේම පින්නතනේ සාගරෙත් ඉන්නවා ඊටා විශාල ශරීර තියෙන මත්ස්‍යයෝ. ඒ අයත් මහන්ත ගණයට අයිති වෙනවා. එහෙම නැත්නම් මේ අසුර කොට්ටාස ඊටා විශාල ඇඟවල් තියෙන අසුරයෝ. ඒ අයත් මහන්ත ගණයටම අයිති වෙනවා. ඊළඟට මජ්ක්‍ධිමා කියලා කියන්නේ මධ්‍යස්ත අශ්වයෝ, ගවයෝ, මුවෝ, ගෝන්නු, ඔය සීබ්‍රාවෝ වගේ ඒ වගේ සත්තු. මධ්‍යම ප්‍රමාණයේ සත්තු. කානුකතූලා මජ්ක්‍ධිමා කියලා ඒ වචනේ නතර කළා. රස්ස කානුකතූලා. මෙතන පින්නතනේ රස්සක කියලා හඳුන්වන්නේ ඊටාම මිටි සත්තු. ඔය වාමන වාගේ සත්වයෝ එතන හඳුන්වනවා. අනුක කියලා සඳහන් කරන්නේ මාංශ ඇහැට පේන්නේ නැති ජලයේ ජීවත් වෙන ශුද්‍ර ජීවියෝ වාගේ සත්තු. තූල කියලා සඳහන් කරන්නේ වටකුරු ශරීරය තියෙන අය. ඔය බෙල්ලු, කැස්බෑවු, ඉබ්බෝ ඒ වගේ සත්තු තමයි ඒ නමින් හඳුන්වලා තියෙන්නේ. මේ සත්වයන්ගේ හැඩයට අනුව කොටස් කිරීම පින්නතින් අපිට මෙතන දකින්න තියෙනවා. ඒ හැම සත්වයක්ම අරමුණු කරලා මෛත්‍රී වඩන්න කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ දිඨාවා යේවා දිඨා පේන සත්තු සහන් පේන්නේ නැති සත්තු. යේච দূරේ වසන්ති අවිදූරේ. මෙතන වසන්ති යම් සත්වයක් දුර වාසය කරනවද? යම් සත්වයක් ළඟ වාසය කරනවද? යේච দূරේ වසන්ති අවිදූරේ කියලා කෙටි කරලා ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. භූතාවා සම්භවේසීවා. භූත කියලා කියන්නේ අපි මුලින් සඳහන් කරන්නට යෙදුන විදිහටම ඉපදුන සත්තු සම්භවේසී කියලා මෙතන සඳහන් කරන්නේ ඉපදෙමින් ඉන්න සත්තු. බිත්තර ඇතුලේ ඉන්න සත්වයෝ. එහෙම නැත්නම් මව් කුස තුල ඉන්න සත්වයෝ. තව මව් කුසින් පිට වෙලා නැති අය පිළිබඳවයි එහෙම සඳහන් කරන්නේ. ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්වයෝ.
කියන එකයි මෙතන සඳහන් කරන්නේ. නමුත් පින්නතනි මහායාන අදහසක් තියෙනවා මේ අන්තරාභවයක් පිළිබඳව. ආන්ගේ අන්තරාභවිකයෝ කියන කාරණාව නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. මොකද ථේරවාදී බුද්ධ ආගමේ අන්තරාභවිකයෝ කියලා පිරිසක් සඳහන් කරන්නේ නැහැ. මේ අන්තරාභවය කියන කාරණාව අන්තරාභව වාදයේ මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ මතය දුරු කරලා තියෙනවා. අන්තරාභවය කියන කාරණාව නැහැ කියලා විශේෂයෙන් රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මනාව ඒ කාරණාව සංගායනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් පස්සේ කාලේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස නැවත නැවත ශාසනයට ඇතුල් කරන්න නොඑක් ආකාරවලින් උත්සාහ දරලා තියෙන තැන් අපිට සමහර වෙලාවට හම්බ වෙනවා. නමුත් නිර්මල ධර්මයේ අන්තරාභවයක් පිළිබඳව කොතනවත් සඳහන් කරන්නේ නැහැ. පින්නතුනි, තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් ඇති වෙන මිනිස්සුන්ගේ හිත, මේ හිත කියන ශක්ති විශේෂය අපි මීට කලින් දේශනාවල අහලා තියෙනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණනක් සිත් ඇති වෙනවා කියලා. යම් කිසි සිතක් යම් තැනක සඳහන් කළාද චුති කියලා, චුතිසිත කියලා සඳහන් කළා නම් පින්නතුනි, ඒ චුති සිතත් එක්ක ඊළඟට තියෙන සිත ප්‍රතිසන්දි සිතක්. යම් තැනක චුති සිතක් නම් ඊළඟට තියෙන ප්‍රතිසන්දි සිතක්. ඒ කියන්නේ යම් සිතක් මේ ශරීරයෙන් පිට වෙනවා නම්, පංචස්කන්ධයෙන් පිට වෙනවා නම්, නැවත අලුත් පංචස්කන්ධයක ප්‍රතිසන්දි හිත හට ගන්නවා. පින්නතුනි, ඒක තමයි ථේරවාදී බුදුදහමේ සඳහන් කරන්නේ. අන් ඒක නිසා මේ සමහර තැන්වල සඳහන් කළා වගේ ඔහේ සැරිසරසරා තියෙන විඥානයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා නැහැ. යම් තැනකින් චුත වුණා නම් ඊළඟ තැන ප්‍රතිසන්දිය හට ගන්නවා. මේ සම්භවේසී කියන වචනය මේ අන්තරාභවික කියන කාරණාවට සම්බන්ධ කරලා විස්තර කරන්න අපිට පුළුවන්කමක් නැහැ. මොකද මේ සූත්‍රයේ එහෙම කාරණාවක් නෙමෙයි සඳහන් කරන්නේ. ඒකයි මේ කාරණා මෙහෙම පැහැදිලි කරන්නත් යෙදුනේ. පින්නතුනි, විශේෂයෙන් අපේ මූලය, අපේ අරමුණ පිරිසිදු වෙන්න ඕන නිසා. එහෙම නැති වුණොත් අපිට අපි බලාපොරොත්තු වෙන ගමන යන්න බැරුව යනවා. සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කලවම් කරගත්තාම අපේ අරමුණ අපිට සාක්ෂාත් කරගන්න බැරුව යන නිසා. ඒ නිසා අපි සම්මා දිට්ඨිය තුලම ඉන්න ඕනේ. අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිසක් තවත් වෙන කවුරුවත්ම කියපු විදිහට ඒක කරන්න බැරුව වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ සසරින් මිදීම හොයාගෙන යන ගමනේදී භාග්‍යතුන් වහන්සේගේ නිර්මල වූ නික්ලේශී වූ හදමඩලේ ඉපදිලා ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කරපු ධර්ම කාරණාව විතරයි. පින්නතේ අපි නැවත සූත්‍රයට ගියොත් සුඛිනෝ හොන්තු, කේමිනෝ හොන්තු, සුඛිතත්තා හොන්තු යන මේ ක්‍රම තුනට අපි මුලින් සඳහන් කරපු සත්ව ප්‍රභේදවලට වෙන වෙනම මෛත්‍රී කරන්න දේශනා කරනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනා විදිය නැවතත් දේශනා කරනවා. කොහොමද? නපරෝ පරං නිකුබ්බේත. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙකුට වංචාවක් කරන්න එපා කියලා. අතිමඤ්ඤේත කියලා කියන්නේ නිඳා කිරීම. නාතිමඤ්ඤේත කියලා කියන්නේ නිඳා නොකිරීම. කත්ත චිනං කංචි. කත්ත චිනං කියලා පින්නතුනි සඳහන් කරන්නේ කිසි තැනකදී කිංචි කිසියම් ආකාරයේ කත්ත චිනං කිංචි කිසි තැනක කිසියම් ආකාරයේ පුද්ගලයෙක් තව පුද්ගලයෙකුට නිඳා නොකරත්වා. ගමෙහි හෝ වේවා, නියම් ගමෙහි හෝ වේවා, ශාස්ත්‍රයන් අතර හෝ වේවා, ඒ වගේම ශේස්ත්‍රෙහි හෝ ඥාතින් මැද්දෙහි හෝ පුද්ගලයන් අතර හෝ කිසියම් ස්ථානයක කිසියම් ආකාරයකින් කිසිම පුද්ගලයෙකුට අවමන් කරන්න එපා කියලා කියන්නේ. කෙනෙක් තව කෙනෙකුට වංචාවක් නොකරත්වා, රැවටීමක් නොකරත්වා කියන කාරණාව 1 2 වශයෙන්
මෙතන සඳහන් කරනවා. වංචාවක් රැවටීමක් නොකරත්වා පළවෙනි කාරණාව හැටියට නිന്ദා අවමන් නොකරත්වා කියන කාරණාව දෙවෙනි කාරණාව හැටියට මෙතනත් කරුණු දෙකක් පැහැදිලි කරනවා. ව්‍යාරෝසනා පටිඝ සංඥා. වෙනතුනි මෙතන ව්‍යා කියලා කියන්නේ කයින් හිරිහැර කිරීම. එහෙම නැත්නම් අතින් පයින් හිරිහැර කරනවා කියන අර්ථය. රෝසනා කියලා කියන්නේ වචනයෙන් හිරිහැර කිරීම. පරුෂ වචනයෙන් හිරිහැර කිරීම. පටිඝ සංඥා කියලා සඳහන් කරනවා. මනසින් ද්වේෂය පැතිරවීම. එහෙම නැත්නම් ද්වේෂසිත උපදවා ගැනීම. පටිඝ සංඥාව කියන අරමුණෙහි අකමැති සංඥාව. වෙනතිනි මේ ද්වේෂයට කියන නමක් පටිඝය කියලා කියන්නේ. එහෙමනම් ව්‍යාරෝසනා පටිඝ සංඥා ඇති කරගන්න එපා කියලා කියනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා ද්වේෂ සහිතව පහර දීම, අප්‍රිය වචන කීම, ද්වේෂ කිරීම මේ කියන කාරණා තුන නාඤ්ඤ මඤ්ඤස්ස. නාඤ්ඤ මඤ්ඤ කියලා කියන්නේ කෙනෙක් තව කෙනෙකුට කියන අර්ථය. දුක්ඛ මිච්ඡෙය. දුකක් කැමති වීම. දුක්ඛ මිච්ඡෙය. දුකක් කැමති වීම කියලා කියහම මෙන්න කියන පදයෙන් එපා කියලා කියනවා. දුක්ඛ මිච්ඡෙය. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය. එහෙනම් කෙනෙක් තව කෙනෙකුට දුකක් ඇතිවීම පිළිබඳව කැමැත්තක් ඇති කරගන්න එපා. තව කෙනෙකුට දුකක් දෙන්න එපා. දුක දැනෙන ක්‍රියාවක් කරන්න එපා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා කෙනෙක් තව කෙනෙක්ව රැවටීම. කෙනෙක් කොතැනකදී හෝ කිසියම් ආකාරයෙන් තව කෙනෙක් නින්දාවටපත් කිරීම. අතින් පයින් පහර දීම. එහෙම නැත්නම් ද්වේෂය පැතිරවීම. තව කෙනෙක් දුකටපත් කිරීම. මේ කියන කරුණ වලට විරුද්ධව තමන්ගේ සිත යමෙක් මෙහෙවනවා නම් ඒකට කියනවා මෛත්‍රිය කියලා. ඉන් පසුව පින්නතුනි මෙතන සඳහන් කරනවා මෛත්‍රියේ සීමාව මොකක්ද කියලා. කොයි ප්‍රමාණයේද කියලා. මාතා යතා නියම් පුත්තං. මවක් යම් ආකාරයකට තමන්ගේ එකම පුතාට ආයුෂා ඒක පුත්ත මනුරක්කි. එකම පුතාව තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා රකින්නවද? ඒවම්පි සබ්බ භූතේසු. මෙන්න මේ ආකාරයට සියලු ඉපදුණු සත්වයන් කෙරෙහි මාන සම්භවය අපරිමාණං. මෛත්‍රී මනස වඩන්න කියලා දේශනා කරනවා. අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වඩන්න. මෙත්තංච සබ්බ ලෝකස්මි. විනතර මේ ආකාරයට සියලු සත්වයන්ට එහෙම සඳහන් කරන්නේ අප්‍රමාණ ලෙස සියලු සත්වයන්ටම මෛත්‍රී වඩන්න. සියලු සත්වයන්ට කියලා කියනකොට නැවත දිශා වශයෙන් සඳහන් කරනවා. යට දිශාව. එහෙම නැත්නම් උද්දං අදෝච තිරියංච. උද්දං කියලා කියන්නේ උඩ දිශාව. අදෝ කියලා කියන්නේ යට දිශාව. තිරියංච කියලා කියන්නේ හාත්පසම. තමන් ඉන්න වටේටම. අසම්බාධං අවේරං අසපත්තං. අසම්බාධං කියලා කියන්නේ බාධා නැතුවම. අවේරං කියන්නේ වෛරයක් නැතුව. අසපත්තං කියලා කියන්නේ සතුරන් ඇති නොවන ආකාරයට දිශා අනුව මෛත්‍රී පැතිවීම තමයි මේ ඊළඟ කාරණාවෙන් දේශනා කරන්නේ. පින්නතුනි ඒ ආකාරයෙන් එක්තරා දිශාවකට යම් කිසි පුද්ගලයෙක් මෛත්‍රිය වඩාගෙන යනකොට තමන්ට අකමැති මෛත්‍රිය වැඩිවීමට අපහසු හිතේ අකමැත්තක් උපදින
මෛත්‍රී සිත උපදවන්න බැරි යම් පුද්ගලයෙක් මුණ ගැහෙනවා නම් ආන්ගේ පුද්ගලයා තමන්ගේ මෛත්‍රී චිත්තයට බාධාවක්. නමුත් සඳහන් කරනවා ඒ පුද්ගලයා පිළිබඳව තියෙන ද්වේෂය නැති කරන්නම කියලා. ඒ ද්වේෂය නැති කරාම තමන්ට මෛත්‍රියේ තියෙන බාධාව ජය ගන්න පුළුවන්කම තියෙනවා. අසම්බාධං ඒ පුද්ගලයා තමන්ගේ හිතේ වෛරයක් ඇති කිරීමට සමත් කෙනෙක්. නමුත් ඒ සමත් බව බිඳලා දාන්න කියලා කියනවා. ඔහුට තමන්ගේ හිත තුල වෛරය උපද්දවන්න ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ ඔහු දැකීමෙන් මට ඇති වෙනවා නම් ද්වේෂයක්. මම විසින් මේක නැති කරගන්න ඕනේ. ආන් ඒක නැති කරගත්තාම අපේ හිතේ ඒ වෛරය දුරු වුණ නිසා ඒ පුජ්‍යලයා තමන්ගේ සතුරෙක් වුණත් ඒ සතුරු භාවය අපි නැති කරගත්ත වෙනවා. අසපත්තම් වෙනවා කියලා කිව්වේ ඒකයි. පින්නතුනි මේ දිසානුව මෛත්‍රී වැඩිීමේදී සියලුම බාධාවන් සියලුම සතුරන් සියලුම වෛරයන් නැති කරගන්න අපි සමත් වෙන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් වෙච්ච දවසට සීමාවක් නැතුව ඒ දිශාවට මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා. තිට්ටං චරං නිසින්නෝවා. පින්නතුනි කොහොමද ඒක කරන්නේ? මෙතන මේ දේශනා කරන්නේ මෛත්‍රිය කළ යුතු ඉරියව්. ඒ වගේම මෛත්‍රිය කළ යුතු වේලාවන් ඉතුරු නොකරම දේශනා කරලා තියෙනවා. මෛත්‍රී කළ යුතු වේලාවන් කියලා සඳහන් කරන්නේ අපි ඒක පැහැදිලි කරගමු පින්නතුනි. තිට්ටං චරං නිසින්නෝවා. තිට්ටං කියලා කියන්නේ හිටගෙන ඉන්නකොට. චරං කියලා කියන්නේ සක්මන් කරනවා එහෙම නැත්නම් ඇවිදිනවා. නිසින්නෝවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. සයානෝවා කියලා කියන්නේ සයනයක දිගෑරිලා ඉන්නවා, ඇලවෙලා ඉන්නවා. යාව තස්ස විගත මිද්දෝ. යම් තාක් නිදිමත නැද්ද? සයනය කරද්දී නිදිමත හැදෙන තුරු මෛත්‍රී ආරමුණු කරන්න කියලා දේශනා කරනවා. වෙනතන නිදිමත හැදෙන තුරු නිදිමත හැදුනට පස්සේ ඇලවෙලා මෛත්‍රී කරන්න පටන් ගත්තට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙලාවට වෙන්නේ නිින්ද යන්නේ. එහෙනම් යහනේ සතපිලා නිදිමත එන තුරු මේ කාරණාව මෛත්‍රී කර්මස්ථානයේ ආරමුණු කරන්න කියලා කියනවා. එන පින්නතනි සියලු කල්හි කරන්න ඕනේ කියලායි සඳහන් කරන්නේ. ඒ කියන්නේ හිටගෙන ඉන්නකොටද, ඉඳගෙන ඉන්නකොටද, ඇවිදිනකොටද, නිදාගෙන ඉන්නකොටද මේ හැම වෙලාවෙම මේ මෛත්‍රිය වඩන්න කියලා සඳහන් කරනවා. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කොහොමද කියන කාරණාව නැවත සඳහන් කරනවා. ඒතං සතින් අදිත්තේය. මෙන්න මේ වගේ මෛත්‍රී භාවනා අදිෂ්ඨානයෙන් හැම වෙලාවෙම ඉන්නවනම් බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඔහු බ්‍රහ්මමේතං කියලා කියන්නේ බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කරනවා කියන එකයි. හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, සායනය කරනකොට මේ හැම මොහොතකම ඔහු ඉන්නේ මෛත්‍රියෙන් යුක්තව නම් ඔහු බ්‍රහ්ම විහාරයෙන් වාසය කරන කෙනෙක්. උතුම් වූ ආර්යයන් වහන්සේලාගේ වාසය කිරීම ඒ වගේ කියලා සඳහන් කරනවා. සතර බ්‍රහ්ම විහරණ වලින් පළවෙනි එක තමයි මෛත්‍රිය. එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක් සතර ඉරියව්වෙන්ම මෛත්‍රී කරනවා නම් ඒ අදිෂ්ඨානයේ පවත්වනවා නම් ඒක බ්‍රහ්ම විහාරයක් කියලා කියන්නේ ඒකයි. බ්‍රහ්මයන්ගේ වාසය කිරීමක් හා සමානයි. එහෙම නැත්නම් උතුම් වූ රහතන් වහන්සේලාගේ
වාසය කිරීමක් වගේ ඉදමාහු දේශනා කරලා තියෙනවා. නැත්නම් ප්‍රකාශ කරලා තියෙනවා. ආහු කියලා කියන්නේ ප්‍රකාශ කරන ලදි කියන අර්ථය. කවුද ප්‍රකාශ කරන්නේ? උතුම් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. කිසියම් පුද්ගලයෙක් මේ ඉරියව් හතරෙන් මෛත්‍රී අදිෂ්ඨානය පවත්වනවා නම් ඔහු බ්‍රහ්මයෙක් වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නේ නැතුව මොකද්ද පින්නතුනි මේ සීලවා කියලා කියන්නේ? හික්මෙනවනම්. සීලය කියන එකේ අර්ථයක් නේ හික්මීම. එමන හික්මෙනවනම්. අනුපගම්ම සීලවා කියලා සඳහන් කරන්නේ. දෘෂ්ටියට නොපැමිණ ඔහු සිල්වත් වෙනවනම් කොහොමද දෘෂ්ටියකට පැමිණෙන්නේ නැත්තේ? මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව ඔහු සිල්වත් වෙනවනම් යම් කිසි පුද්ගලයෙක් තමන් කලින් හිටියට වඩා හොඳ දෙයක් තමන්ගේ ජීවිතයට ලැබුණාම තමන් හිටිය විදිහට වඩා හොඳ විදිහට ජීවත් වෙන්න ලැබුණාම පින්නතුනි මේ ක්‍රමය හොඳයි කියලා හිතනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් නම් කලින් තමන් අනුභව කරපු ආහාර වලට වඩා රසවත් ආහාරයක් ලැබුණොත් එදා ඉඳලා ඔහු ඒ ආහාරයට කැමතියි. ඒක හොඳයි කියලා හිතනවා. කලින් හිටපු නිවසට වඩා වෙන නිවසක් හම්බුනහම හොඳ නිවසක් ලැබුණාම දැන් මේක ගොඩක් හොඳයි කියලා හිතනවා. කලින් ගියපු වාහනයට වඩා වෙනත් වාහනයක් ලැබුණාම නෑ ඒක හොඳයි කියලා එතන නතර වෙනවා. වෙනතනේ කාම අරමුණු වලට වඩා අතිශයින් ප්‍රණීත වූ සැපයක් ධානයේ තුල තියෙනවා. ධානයේට සමවැදිලා සැපවත් වූ පුද්ගලයාට කලින් කාම අරමුණු ගැන හිතෙන්නේවත් නැති තරම් පුදුම සැපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ත්‍රිපිටකයේ මාගන්ධිය කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා අපේ මහ බෝසතාණන් වහන්සේ ගිහි කාලේ විඳපු ගිහි සැපය සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරම් සැපයක් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා අබිනිෂ්ක්‍රමණය කිරීමෙන් පස්සේ විවේකයෙන් උපන් ධාන සෝය ප්‍රථම ධානය ලැබුණහම Taman කලින් විඳපු ඒ කාම සැපය දැන් දැනෙන්නේ රෝගයක් වගේ කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරම් සැපයක් විඳලා තියෙනවා. නමුත් ප්‍රථම ධානයට සමවැදුනහම ඒ තරම් වූ කාම සැපේ දැනෙන්නේ ලෙඩක් වගේ. පින්නතුනි ප්‍රථම ධානයට සමවැදීමෙන් තියෙන සැපයත් එක්ක සංසන්දනය කරලා බලනකොට කලින් විඳපු කාම සැප මිහිපිට ලෙඩක් වගේ දැනෙනවා නම් මේ මෛත්‍රී ධානයට සමවැදුන පුද්ගලයාට සමහර වෙලාවට තමන් ලබලා ඉන්න ධානය ඊටාම උසස් කියලා හිතෙන්න පුළුවන්. මේක ලොකු සැපයක් කියලා හිතෙන්න පුළුවන්. මේ තරම් උසස් සැපයක් කොච්චර හොඳයිද කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතිනි එහෙම යම් කෙනෙක් හිතනවා නම් එහෙම හිතක් ඇති වුණොත් ආන් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අන්න ඒ මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නේ නැතුව ඔහු සිල්වත් වුණොත් එතනින් හික්මුණොත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ
අන්න එහෙම ඒ හික්මුණ පුද්ගලයාට පුළුවන් මෙන්න මේ දස්සන සම්පත්තිය ලබන්න. දස්සන සම්පත්තිය කියලා කියන්නේ උතුම් වූ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කාමේසු විනෙය්‍ය ගේදං කාමයන්හි දැඩි ගිජු බව අත්තරලා හික්මිලා නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. නැවත ඉපදීම් වශයෙන් ගර්භාෂයක සයනයේට එන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි නැවත කවදාවත් දිව්‍ය මනුස්ස ලෝකවල උපදින්නේ නැහැ කියන එක. එහෙම සඳහන් කළේ උන්වහන්සේ අනාගාමී තත්වයටපත් වෙනවා. පින්නතුනි එතකොට අපි අතන මුලින් සඳහන් කළා මේ මිත්‍යා දෘෂ්ටියකට නොයා සීලය තුල හික්මෙන්න කියලා. මේ මෛත්‍රී කර්මස්ථානයේ වඩාගෙන යනකොට අපිට ඇති වෙන සුවිශාල සැපයන් තියෙනවා. එතකොට ඒ සැපය ළඟ නතර වුණොත් මේක හොඳයි කියලා. අපි කියමු ප්‍රථම ධානය සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් කියලානේ දේශනා කළේ. එතකොට අපිට තේරෙන්නේ නැහැ දිව්‍ය ලෝක සුවය කොයි වගේද කියලා. දිව්‍ය ලෝක සුවය තේරෙන්නේ නැති අපිට ප්‍රථම ධානය සුවය පින්නතුනි කොහොමවත් තේරෙන්නේ නැහැ. නමුත් මේ භාවනාවන් වඩද්දී එවන් වූ ධානය සුවයකට එළඹුණාම කෙනෙක් මුලාවටපත් වෙන්න පුළුවන්. මම උසස්ම තැනට ආවා කියලා. මම අරහත්ත්වයට දක්වා ආවා කියලා. සියල්ල දැන් ඉවරයි කියලා. නමුත් සඳහන් කළා නෑ ඉවර නෑ. මීට වඩා උසස් සැප තව තියෙනවා. පින්නතුනි ප්‍රථම ධානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උසස් නම් ဒုတိ ය ධානයේ කොහොම වෙනවද? තෘතීය ධානයේ චතුර්ථ ධානයේ මේ ආදි වශයෙන් ධාන මට්ටම් වලට ඉහළට යනකොට ඒ සැපේ කාටද තේරෙන්නේ විස්තර කරන්න. එහෙනම් එවන් වූ ධාන සැපයක් ලැබපු කෙනෙකුටම තමයි ඒක විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා මුලින් අපි පැහැදිලි කළා සාමාන්‍ය ඉන්න ගෙදරට වඩා හොඳ ගෙදරකට ගියහම මේක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා හොඳ ගෙවල් තව තියෙනවා. සාමාන්‍ය වාහනයකට වඩා ටිකක් හොඳ වාහනයකට ගියහම ඒක හුඟක් හොඳයි කියලා හිතෙනවා. නමුත් පින්නතුනි ඊට වඩා හොඳ වාහන තව තියෙනවා. ආන් ඒකයි මෙතන සඳහන් කළේ මේ හික්මීම තුල තමන්ට ලැබෙන සුවය ළඟ නතර වෙලා එතනින් එහාට නොයා ඉන්න එපා. මීට වඩා උසස් සැප තව තියෙන බව දැනගෙන ඒ දක්වාම ඉස්සරහට යන්න උත්සාහ කරන්න ඕනේ. යම් සුළු සැපයක් ලැබුණාම සියල්ල ලැබුණා හා සමානව හිතන්න එපා කියලා. පින්නතුනි මේ උතුම් වූ සූත්‍ර දේශනාවෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වාම අවම වශයෙන් අනාගාමී තත්වයට පත්වීම දක්වාමවත් අපිට ගමන් කරන්න අවශ්‍ය මඟ මනාව පැහැදිලි කරලා තියෙන බව. පින්නතුනි මෙහි දේශනා කරන අර්ථය තමාට එකතු කරගත්තාම උතුම් වූ ආර්ය ඵලයේ දක්වාම ගමන් කරගන්න තමන්ට හැකියාව තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පෘථග්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වා ගමන් කරන්නත් මේ මෛත්‍රී භාවනාවෙන් අපිට ලොකු උපකාරයක් ලැබෙනවා. එහෙම නැත්නම්
මේ ක්‍රමය තුල උතුම් අනාගාමී තත්වයටවත් එන්න පුළුවන්. ඒ தત્ත්වය දක්වාම භාග්‍යතුන් වහන්සේ ප්‍රතිපදාව පැහැදිලි කරලා තියෙනවා. අනාගාමී தત્ත්වය දක්වාම මේ සූත්‍රය ඇතුලේ මේ ප්‍රතිපදාව පැහැදිලි කරලා තියෙනවා. නහි ජාතු ගබ්බසෙයං පුනරීති. මුලින් සිහිපත් කළා නැවත ගැබක සයනේ නොකරන්න. නහි ජාතු ගැබක සයනේ නොකරන මට්ටමට අපිට දියුණු වෙන්න මඟ පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ උතුම් වූ සූත්‍ර දේශනාව යසුරින් අද වෙනකොට ධර්ම දේශනා 5ක් ඔබ ශ්‍රවණය කළා. ඒ උතුම් ධර්ම කාරණාවන්ට අනුව අපි අපේ ජීවිතය සසරින් එතර කරන්නේ කොහොමද? නැවත මාතෘ ගර්භයකට නොයන තත්වයට පත් කරගන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු කාරණාවට අනුව උත්සාහ කරලා අපි කටයුතු කළොත් ඒ උතුම් තැනට එන්න අපිට අපහසුයක් නෑ පින්නතුනි. මේ ධර්මය තාම අකාලිකයි. සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ. නිර්මල බුද්ධ වචනය දැනගෙන ඒ බුද්ධ වචනේ මත පිහිටලා කටයුතු කරන්නයි අපිට තියෙන්නේ. එහෙමනම් මේ උතුම් සූත්‍ර දේශනාවේ පැහැදිලි කරපු කරුණු වලට අනුව අපි හැම කෙනෙකුටම භාග්‍යතුන් වහන්සේ අපේක්ෂා කළ ඒ උතුම් ඵලය ළඟා කරගන්න උතුම් ඵලයට ගමන් කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි උතුම් වූ කරණීය මත් සූත්‍ර දේශනාවයි අපි යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරලා මෙනිමා කරන්න යෙදෙන්නේ. මේ සූත්‍රයට අනුව මේ කරුණු ටික අපි සාකච්ඡා කළේ මෙම චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාව යටතේ මෛත්‍රී කර්මස්ථානීය පිළිබඳව කරුණු පැහැදිලි කරන්න ඉල්ලීම් කරලා තියෙන නිසා ඒ කාරණාව පැහැදිලි කරන්න කලින් මේ සූත්‍රයෙන් අපිට දැනගත යුතු දේවල් බොහොම තියෙන නිසා මෙහි සාකච්ඡා කරපු කරුණු ඒ විදිහටම යොදාගෙන කෙටියෙන් කරුණු දක්වලා තියෙන මේ සූත්‍රයේ අපි සාකච්ඡා කරපු කරුණු තවත් විස්තර සහිතව සාකච්ඡා කරමින් අපි ඊළඟ දේශනාවේ ඉඳලා මෛත්‍රී කර්මස්ථානයේ පිළිබඳව තව කරුණු ටිකක් සාකච්ඡා කරමු. ඒ සඳහා සාකච්ඡා කළ යුතු තවත් දහම් කරුණු රාශියක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ කරුණු එකතු කරගෙන කර්මස්ථානයත් සාකච්ඡා කරලා නිවැරදිව මෛත්‍රී කර්මස්ථානය දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන අපි අද මේ ප්‍රාර්ථනා කරපු විදිහට නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරීති කියන தത്വයටපත් වෙන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදේ නොඅඩුවම ලැබේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මේ උතුම් වූ ධර්ම දේශනාව මේ විදිහට ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයේ ලබලා දෙන සත්පුරුෂ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. දායක පින්තුන් සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. මෙලොව සිදු කරන යහපත් කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. මේ ධර්මදේශනා මාලාව සංවිධානය කරන අපේ හේමකඩයිස් මෙතිතුමන්ටත් එතුමාගේ ස්වාමි දියණියටත් මෙවන් උතුම් පින්කම් සිදු කිරීම සඳහා නන්නාකාරයෙන් එවන් සත්පුරුෂයන්ට උදව් උපකාර කරන සියලුම පින්නතුන්ටත් ඒ වගේම
මේ ධර්ම දේශනා මාලාව මුලින්ම පටන් ගත්තේ. මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් දායක සභාවටත් ධර්මසිරි පෙරේරා පියාණන්ට ඒ මෑණියන්ටත් අනිකුත් සියලුම සත්පුරුෂ පින්නතුන්ටත් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.